समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदा धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ධම්මපදයේ කියන්නේ සද්ධර්ම සාගරය සද්ධර්ම සාගරය තියෙන ධම්මපදේ ගාථා 426ක් තියෙනවා. දැන් ඒ තුලින් ඊතාව මනාව පැහැදිලි කළා සියලු කරුණු ධම්මපදේ තුල තියෙනවා. ඒක යම් කෙනෙකුට බොහොම සරලව තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ගාථා ධර්මයක් තියෙනවා. ඒ ගාථා ධර්මයේ අර්ථය තියෙනවා. ඒ අර්ථය විස්තර වශයෙන් තියෙනවා අටුවාවේ. ධම්මපදට්ට ගාථා. ඒ අටුවාවේ විස්තර වශයෙන් තියෙනවා. එක ගාථාවක් දීර්ඝ වශයෙන් විස්තර කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේකට ධර්ම සාගරය කියන්නේ. ධර්ම සාගරය ධම්මපදය. ඒ සෑම ගාථාවකම තියෙන වටිනා අර්ථයක්, තේරුමක්. ඒ සෑම ගාථාවකින්ම සෑම කෙනෙක්ගේම ජීවිතයට යම් යහපතක්ම තමයි සැලසෙන්නේ. සිතක්මයි සැලසෙන්නේ. ආශිර්වාදයක්මයි වෙන්නේ. ඒ නිසා ඒ ධම්මපදයේ පළවෙනි ගාථාව, හත්වෙනි ගාථාව. සිත ප්‍රධානයි කියන කාරණය බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන න්‍යායයි. කය නෙමේ ප්‍රධාන, වචනය නෙමේ ප්‍රධාන, සිත. මොකද සිතේ ස්වභාවය අනුව තමයි වචනේ හැසිරීම, කයේ හැසිරීම. සිත අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ තේරුම් ගත යුතුම ධර්මය තමයි සිත. කය වචනේ කියන එක තේරුම් ගන්න එච්චර අමාරුවක් නෑ. හොඳ වචන නරක වචන අපිට තේරුම් ගැනීමේ මන හැකියාවක් තියෙනවා. හොඳ වචන මොනවාද නරක වචන මොනවාද කියන එක. ඒ වගේම කයෙන් කරන නරක දේවල් මොනවාද හොඳ දේවල් මොනවාද කියන එකත් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ සෑම දෙයකටම මුල් වෙන්නේ සිත කියන කාරණය අපි කලින්ම තේරුම් ගත යුතු වෙනවා. සිතේ හැසිරීම තමයි වචනේ හැසිරීම. සිතේ හැසිරීමයි කයේ හැසිරීම. ඒ පිළිබඳව මනාව දේශනා කරපු ගාථා දෙකක් තමයි ධම්මපදයේ මුල්ම ගාථා දෙක. ඒ මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාච්චේ පදුට්ටේන බහස්සතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්වං වහතෝ පද. ඒ ගාථාම නැවතත් දේශනා කරනවා මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාච්චේ පසන්නේන බහස්සතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාවානපායිනි. පළවෙනි ගාථාවේ තේරුම තමයි මනෝපුබ්බංගම ධම්මා. මනස, සිත, විඥානය, මානසිකාරය. පුබ්බංගම ගමන් කරන ඉදිරිය. මනෝපුබ්බංගම ධම්ම. මනෝසෙට්ටා මනෝමය. සෑම තැනකදීම මනස ශ්‍රේෂ්ඨයි. මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ටා මනෝමය. මනසාච්චේ පදුට්ටේන. දුෂ්ට. ඒ සිත, ඒ මනස, ඒ විඥානය දුෂ්ට. ඒ කියන්නේ නරක පැත්තට.
පාපී පැත්තට අකුසල් පැත්තට හැරෙව්වොත් යොමු කෙරුවොත් තතෝනං දුක්ඛමං වේති. එයාට දුක් අපි අකමැති අපි ප්‍රතික්ෂේප කරන ධර්මතාවයන් තමයි දුක් කියන්නේ. තතෝනං දුක්ඛමං වේති. හැබැයි ලැබෙනවා. උපමාවක් තියෙනවා අන්තිම පදේ. චක්ඛං වහතෝ පදං. චක්ඛං කිව්වේ රෝදය. ගොනා කරත්තේ බැඳි ගොනා යම් පැත්තකට හැරුණොත් ඒ කරත්ත රෝදයත් ඒ පැත්තටම හැරෙනවා. එහෙනම් මේ සිත යම් පැත්තකටද හැරෙන්නේ. එතකොට නරක පැත්තටද හැරෙන්නේ. නරක පැත්තට හැරුණොත් දුක් විපාක. ආයිත් දේශනා කරනවා මනෝපුබ්බංගම ධම්ම. මනස ඉදිරියෙන් සෑම තැනකදීම සෑම ක්‍රියාවකදීම මනස ඉදිරියෙන් මනෝපුබ්බංගම ධම්ම. මනෝසෙට්ටා මනෝමය ශ්‍රේෂ්ඨ මනසයි. මනෝසෙට්ටා මනෝ. මනසාචේ ප්‍රසන්නේන ප්‍රසන්න හොඳ යහපත් පිරිසිදු මනසක් සිතක් විඥානය. මනසාචේ ප්‍රසන්නේන භාසතිවා බොහෝ ලෙස පුරුදු කරනවා. කරෝතිවා ඒ ආකාරයෙන් කරනවා. බහුල ලෙස බොහෝ ලෙස කරනවා. පුරුදු කරනවා ප්‍රසන්න පැත්තට හොඳ පැත්තට යහපත් පැත්තට. තතෝනං සුඛමං වේති. එහෙනම් එයාට සැප පිණිසයි පවතින්නේ. එයාගේ අරමුණ ඉටු වෙනවා. බලාපොරොත්තු සඵල වෙනවා. සතුට සොම්නස ප්‍රීතිය නිරන්තරයෙන් ලැබෙනවා. තතෝනං සුඛමං වේති. ඡායාව අනපායිනි. ඡායාව කිව්වේ සෙවණැල්ල. එතකොට සෙවණැල්ල අපි කොහේ ගියත් අපේ පිටිපස්සේ තියෙන අපිට කිසි කරදරයක් නැහැ. අපි අපහසුතාවයටපත් කරන්නේ. අන්න ඒ වගේ අර සැප විපාක නිරන්තරයෙන් සතුට සොම්නස උපද්දවමින් අපේ පසුපස ගමන් කරනවා. මෙන්න සිත ගැන කෙටියෙන් දේශනා කරපේ ගාථා දෙක. දැන් බලමු අපි දුක හා සැප. එතන මේ ලෝකේ කවුද කැමති දුකට කවුද කැමති සැපට? දැන් සිත පිළිබඳව කරුණු පැහැදිලි කරන්න. සෑම දිනකටම මුල් වෙන්නේ සිතයි කියන කාරණය මේ ගාථා දෙක තුලම මනාව දේශනා කරනවා. අපි ඒක බලමුකෝ ප්‍රායෝගිකව සිතද ප්‍රධාන වෙන්නේ සෑම දෙයකටම කියලා. ඔවුනි ඒ කොහොමද? ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා. ඒ සිත අපිට පුළුවන් නරක පැත්තට හරවන්නත් පුළුවන් හොඳ පැත්තට හරවන්නත් පුළුවන්. ඒ කොහොමද? ඒ ඇසයි රූපයයි නිසා හැදෙන සිතට කියන්නේ චක්කු විඥානය. රූප පිළිබඳව දැනගැනීමේ සිත. ඒ රූප පිළිබඳව දැනගත්ත සිතින් ඒ සිතින් දැනගත්ත ෂණේම අපි ඒ රූපයට ඒ රූපය ලස්සන නම් අලංකාර නම් අපි ඒ රූපයට එන්නේ ඇලෙන සිතක්. කැමති සිතක්, ප්‍රිය කරන සිතක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සිත නම් නරකයි. ඒ හදාගත්ත සිත නම් නරකයි. ඒකට කියන්නේ ඒ රූපයට කැමති කියන්නේ කාම සංඥා. හඳුනාගත්තේ කාමයක් කැමති දෙයක් හැටියට. ඒක කාම ධාතුවක්. ධාතුවක් කියන්නේ ඒක කැමති දෙයක්. ඒ කැමති දේ නිසා කැමති දේ පිළිබඳව කැමති ආකාරයකට හඳුනාගත්තා. කාම සංඥා. කාම සංකප්ප. ඊට පස්සේ ඒ පිළිබඳව කල්පනා කරනවා. ඊට පස්සේ ඒ පිළිබඳව කාම ඡන්දය. ඒ පිළිබඳව නැවත නැවත කැමැත්ත ඇති වෙනවා. කාම ඡන්දය. කාම ඡන්දය නිසා කාම දෙවිල්ල. ඊට පස්සේ දානවා. දෙවිල්ල හැදෙනවා සිතට. අයියෝ ඒක ලස්සනයි, ඒක වටිනවා, ඒක අලංකාරයි, ඒක දැකුම් කලුයි, ඒක ප්‍රියජනකයි. ඉතින් ආකාරයෙන් සිතට එන මහා දෙවිල්ල. තර කාම ධාතුව නිසා කාම සංඥාව. කාම සංඥාව නිසා කාම සංකප්පය. ඒ පිළිබඳව කල්පනා කරනවා. කාම සංකප්පය නිසා කාම ඡන්දය. කාම ඡන්දය නිසා කාම දෙවිල්ල. දෙවිල්ල නිසා කාම පරිේශණය. ඔන්න හොයනවා කාමයන්. දැන් බලන්න එතකොට සිත නේද මුල්ුණේ කියලා සෑම දෙයකටම.
සිතක් කියලා දෙයක් ස්ථීරව මේ ශරීරයේ අභ්‍යන්තරේ නැහැ. සෑම සිතක්ම හටගන්නේ හේතුන්ගෙන් කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ස්ථීරව පවත්නා වූ සිතක් මේ සිත ශරීරයේ අභ්‍යන්තරේ නැහැ. සෑම සිතක්ම හටගන්නේ මේ ලෝකේ සෑම දෙයක්ම සිතක් විතරක් නෙමෙයි. සෑම දෙයක්ම හටගන්නේ හේතුන්ගෙන්. නිවන විතරයි හේතුන්ගෙන් හට නොගන්න ධර්මතාවයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අනිකුත් සියලුම ධර්මතාවයන් හේතුන්ගෙන් හට ගන්න බව. එහෙනම් අපි මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගත්තොත් අපිට පුළුවන් ඒ සිත හොඳ පැත්තට හරවන්න. ආසා සහිත සිතක් වෙනකොට ආසා රහිත සිතක් හදාගන්න පුළුවන් නම් අපි සිත හදලා. දේශ සහිත සිතක් වෙනකොට දේශ රහිත. දේශය කියන්නේ තරහ, ක්‍රෝධ, වෛර. ඒස් වෙන එක නරක සිතක්. ඒක දුක් විපාක ඇති කරන සිතක්. කවුරුවත් කැමති නැහැ කාටවත් තරහ යනවට. කිසි කෙනෙකුට තරහ යනවට කවුරුවත් කැමති නැහැ. එහෙනම් අපි තරහ ගන්නවට අපි කැමතිද? ඒකටත් අකමැති වෙන්න ඕනේ නේද? අනිත් අයට තරහ යනවට තමන් අකමැති නම් තමන්ට තරහ යන එකටත් තමන් අකමැති වෙන්න ඕනේ. ඉතින් නැත්තම් ආත්මార్థකාමීනේ. අන්නයට තරහ ගන්න බෑ තමන්ට තරහ ගන්න පුළුවන්. ඒක මොනතරම් ආත්මార్థකාමී වැඩද? බෑ. තමනුත් එහෙනම් තරහවට අකමැති සිතක් වෙන්න ඕනේ. උතර තරහවට කැමැති සිතක්ද හොඳ අකමැති සිතක්ද? ඒක ලෝකේ සම්මතයි. තරහව කියන එක, ද්වේෂය කියන එක සිතින් ඉවත් කළ යුතු ධර්මයක් හැටියට. ඒකට මේ ලෝකේ කවුරුවත් කැමති නැහැ. එහෙනම් තමුණුත් ඒ ස්වභාවයටම සිතපත් කරගත්තොත් ඒක සැප පිණිස පවතිනවා. තරහ සිතක් ඇති කරගත්තොත් ඒක දිගින් දිගට ගිහිල්ලා වෛරයක් වශයෙන් වැඩිලා ක්‍රෝධයක් වශයෙන්, වෛරයක් වශයෙන්, පරිගැනීමක් වශයෙන් ගිහිල්ලා ඊට පස්සේ මහා අකුසල්නේ සිද්ධ කරන්නේ. මහා අකුසල් සිද්ධ කරගන්න. ඒ පුච්චලයා මරන්නත් පුළුවන්. ඒ පුච්චලයාගේ අතප්පයක් කඩන්නත් පුළුවන්. එයාලගේ සම්පත් විනාශ කරන්න පුළුවන්. ආහාර වලට වහ දාන්න පුළුවන්. ගෙවල් ගිනි තියන්න පුළුවන්. ඉඩකඩම් වලට ඒවා විනාශ කරන්න පුළුවන්. ඒ මොකක් නිසාද? අර ද්වේෂය නැමැති සිත නිසා. ඒතර බලන්න එක හොඳ සිතක්ද කියලා. නෑ ඒත් කැමැති තමන් හරි හම්බ කරගත්ත වස්තු වලට, සම්පත් වලට, දේපල වලට. ඒතර එයාලා ඒවා පරිස්සමෙන් ආස්වාවෙන් පරිහරණය කරනවා නම් අපි තවත් කෙනෙක් ඒවා විනාශ කරනවා නම් හොඳද නරකද කියලා නුවණින් විමසලා බලන්න. එතකොට තේරෙනවා. එහෙනම් දේශ සහිත සිතක්, තරහ සහිත සිතක් වෙනකොට තරහ රහිත නැති සිතක්. මෝහය කියන්නේ මුලාව, රැවටීම. අපි රැවටෙන්නට අපි කවුරුත් කැමති නැහැ. අපි වරවට්ටනවට කැමතිකුත් නැහැ. අපි රැවටෙන්න කැමතිත් නැහැ. එහෙනම් මෝහය කියන්නේ රැවටීම, මුලාව. අපි ඒකට කැමතිත් නැහැ. නොමුලා, නැත්නම් මුලා නොවෙන ප්‍රඥාවෙන් යුක්තව නුවණින් යුක්ත සිතක්. ඒක හොඳයි. ඒතර මේ සෑම දෙයකටම මුල් වෙන්නේ සිත නෙමෙයි. දැන් තණ්හාවෙන් යුක්ත සිතක් හොඳද? තණ්හාව රහිත සිතක් හොඳද? මානෙන් යුක්ත සිතක් හොඳයිද? මානෙන් තොර වූ සිතක් හොඳයිද? ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිතක් හොඳයිද? ඊර්ෂ්‍යාවෙන් තොර වූ සිතක්. තමන්ගේ විමසන්නකෝ. දැන් මේ මොන සිතටද අපේ අභ්‍යන්තරය තුළ ඉඩ දෙන්නේ කියලා. මානය. තවත් කෙනෙකුට මානයක් පෙන්නලා කාටවත් වැඩක් තියනවද? ප්‍රයෝජනයක් තියනවද? නැහැ. ඒතර මානෙන් යුක්ත සිත දුක් විපාක. ඇලීමෙන් යුක්ත සිත දුක් විපාක. ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිත දුක් විපාක. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරිද එතකොට? දුක් විපාක ඇති කරනවා ඒ සිත නරක පැත්තට හැරෙව්වොත්. ඒතර මං අර ඉස්සෙල්ලා කිව්වා ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා. දැන් සිත හදන්නේ අපි හොඳ පැත්තට හරවනවද? අපිට නුවණ තියෙනවා, ප්‍රඥාව තියෙනවා, බුද්ධිය තියෙනවා. දැන් ඒ රූපය දැකලා අමනාප සිතක් ඇති වෙනවා නම් ඒ සිත දුක් විපාක. ඒ රූපය දැකලා ආසාසහිත සිතක් ඇති වෙනවා නම් ඒක දුක් විපාක. ඇයි? ආසාව දුගතියකනේ ප්‍රතිසන්දියක් හදන්නේ.
කැමැත්ත ආසාව ප්‍රතිසන්දියක් හදන්නේ දුගතියක. හොඳ තැනක නෙමෙයි. ඒ තමයි പ്രേත ලෝකය. අපි දන්නවද ඥාති പ്രേත කියලා කොටසක් ඉන්නවා. ඒ ඥාති പ്രേත කියන්නේ ඥාතීන්ට පෙරේතයි. ඒතර ඥාතීන්ට පෙරේත කියලා කියන්නේ තමන්ගේ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට සහෝදරයන්ට ඒ අයලට තියෙන වඩා වැඩි ඇල්ම. මේ ලෝකයේ යම් කිසි දෙයකට වැඩි අල්මක් දක්වනවා නම් යම් කිසි කෙනෙක් අපි එයාලව හඳුන්වනවා පෙරේත හැටියට. එයාට හරි පෙරේතයි මේවට. ඉඩකඩම් වලට හරි පෙරේතයි. එයා සල්ලි වලට මුදල් වලට හරි පෙරේතයි. හොඳ එහෙම කියනවා සමාජය. එයා ගෙවල් වලට හරි පෙරේතයි. එයා ආහාර වර්ග තියෙන වෙන් කරගෙන ඒ ආහාර වලට හරි පෙරේතයි. ඒ ආහාර වලට. දැන් ඥාති പ്രേත. ඥාති പ്രേත වල උපදින්නේ. ඥාතියට පෙරේතයි. ඒතර ඥාතියට පෙරේත නිසා මරණාසන්න මොහොතේදී ඥාතියව තමයි අරමුණු කරන්නේ. අවසාන අවස්ථාවේ දාලා යන්න බෑ. තමන්ගේ දුවණිය වෙන්න පුළුවන්, පුතණුවන් වෙන්න පුළුවන්, මුණුබුරා වෙන්න පුළුවන්, මිනිබිරිය වෙන්න පුළුවන්. ඉතින් අයලා ළඟින් ඇසුරු කළා, ළඟින් හිටියා. ඒතොර ඒගොල්ලන් පිළිබඳ වැඩි ඇල්ම ආසාව, මගේ දුව, මගේ පුතා කී දැන් මරණාසන්න මොහොතේ එයාලම අරමුණු කරලා දැන් ප්‍රේතෙක් වෙලා ඇවිල්ලා නැවත නිවසේ. මේ ළඟදී වෙච්ච සත්‍ය සිද්ධියක් කියන මේ බාන මේ සිතේ ස්වභාවය මේ ප්‍රදේශය කියන්නේම මරණයක් වුණා. ඒ මරණේ අම්ම නැති උනේ. ඒ අම්ම නැති වෙලා දැන් දේහය එළියට ගන්න ස්වාමින් වහන්සේලා වැඩම කරලා ඉන්නවා පාංශුකූල පින්කම සිදු කරන්න. දැන් දේහය උස්සලා එළියට ගන්න හදනකොට ඒ ගෙදර ඉන්න ගෑනු ළමයි කවුරුදු 17ක විතර ගෑනු ළමයි හූ තියලා කෑ ගහන්න ගත්තා. "අනේ මාව ගෙනියන්න එපා, ගෙනියන්න එපා. අයි මාව උඹලා ගෙනියන්නේ?" කිය මා හයියෙන් කෑ ගහනවා. දැන් බලන්නකො මොකද වෙලා තින්නේ කියලා. දැන් මැරිලා මේ දේහ එළියට ගන්න ඉස්සෙල්ලා ආයි ගේ ඇතුලේ. දැන් මොකක්ද ඒ කොහොමද එතනටපත් කරුවේ? සිත. ඇයි? දැන් හොයලා බලපුවම ඒ ළමයාට තමයි වැඩිම ඇල්මක් දක්වලා තියෙන්නේ. ඒ ළමයා තමයි ළඟින් ඉඳලා තියෙන්නේ. ඒ ළමයාට හරි ආදරෙන් ඉඳලා තියෙනවා අම්මා. ඉතින් මැරිච්ච ගමන් දැන් ඇවිල්ලා ආයි ගෙදර දැන් ඒ ළමයාගේ ඇඟටම ඇවිල්ලා කියනවා ගෙනියන්න එපා, මාව ගෙනියන්න එපා. ඒ උඹලා මාව ගෙනියන්නේ. කෑ ගහනවා. ඊට පස්සේ ළමයාව වෙන ගෙදරකට අරගෙන ඒ ළමයාට අවශ්‍ය කරන පිරිත් ටිකක් එහෙම කියලා ඊට පස්සේ ළමයාව නියඬ කරලා තමයි පාංශුකූලේ වැඩ කටයුතු කරේ. මේ සත්‍ය කතාවක්. දැන් තේරුම් ගන්න. එතකොට මේ පිළිබඳ හොඳ අත්දැකීම ඔයයන්ට තියෙනවා දන්නවා. එතකොට ඥාති പ്രേත දැන් പ്രേතේ බවට පත් කළේ කවුද? වචනයේද? කයද? සිතද? සිත. දැන් අපි දන්නවා චින්චමානවිකාව දතින්නේ අවීචි. අවීචි මොකද? දුෂ්ට උසිතක්. ඒ දුෂ්ට සිතෙන් අර පරිත්‍රාජකයන්ගේ අන්‍ය තීර්ථකයන්ගෙන් අල්ලස් අරගෙන බුදුරජාණන් වහන්සේට නිඳා කරන්න අපහාස කරන්න. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේට ප්‍රත්‍යපහසුකම් ලැබෙනවා. හරියට එයාලට ලැබෙන්නේ. මොකද ඒගොල්ලන් දේශනා කරන ධර්මය වැරදි. ඒක මිත්‍යා දිට්ඨි. ඒව තේරුම් ගත්ත අය, අවබෝධ කරගත්ත අය එයාලට සලකන්නේ. එයාලට දානමාන දුන්නේ නැහැ. එයාලට ප්‍රත්‍යපහසුකම් නැහැ. බුදුරජාණන් වහන්සේට හොඳට ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව ඊර්ෂ්‍යා කළා. ඒ ප්‍රත්‍යපහසුකම් නැවත ලබා ගන්න බුදුරජාණන් වහන්සේට නිඳා කරන්න අර චින්චමානවිකාව යොදාගත්තා. එතකොට චින්චමානවිකාවගේ සිත මොකක්ද? මුදල් වලට තියෙන කෑදරකම, පෙරේතකම. නිසා යාළගෙන් මේ මුදල් අරගෙන අර බඩදරු අම්මා කෙනෙක් වගේ හැඩ වෙලා ඒ විදිහට සකස් කරගෙන දර ටිකක් හීනියට කපාලා ඒවා ලනුපටවල් වලින් වැල්පටවල් වලින් ගැට ගහගෙන ශරීරයට තියලා තව යම් ලී කැල්ලක් අරන් පතුල් වලට එහෙම ගහලා ඒවා ඉදින් වාගෙන අතපය ඉදින් වාගෙන ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මහා චෝදනාවක් කළා. ඒ චෝදනාව කරන්න මුල්ුණේ සිත නෙමෙයිද? ඒ මුදල් වලට තියෙන කෑදරකම, පෙරේතකම. ඉතින් මේ සෑම දෙයකටම මුල් වෙන්නේ සිතයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපිට තාමත්ම පැහැදිලිව දේශනා කරලා තියෙනවා.
එහෙනම් සිත හොඳ පැත්තට හරවනවද නරක පැත්තට හරවනවද? ඒක නුවණින් තේරුම් ගත යුතු ධර්මයක්. මනෝ පුබ්බංගමා ධම මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන. ඒතර දුෂ්ට වූ සිතක්. ස්වභාවයෙන්ම සිත දුෂ්ටයි. ස්වභාවයෙන්ම සිත දුෂ්ටයි. එයි එන්නේ ආසාවල්. එන්නේ අමනාප. එන්නේ තරහ. එන්නේ ක්‍රෝධ. එන්නේ මාන්නය. එන්නේ ඊර්ෂ්‍යාව. එන්නේ කපටිකම්. එන්නේ ගුණමකුකම්. මේ ආදී දේවල් තමයි සිත තුළ පිරලා තියෙන්නේ. අපි සිත ස්වභාවයෙන්ම හරවන්න ඕනේ හොඳ පැත්තට. දැන් මම අර ඉස්සෙල්ලා පෙන්නලා දුන්නා. කනයි ශබ්දය නිසා සිතක් හැදෙනවා. ඒක ලෝකේ කිසි කෙනෙකුට නැහැ කියන්න බෑ. ඒ සිත ආශාවෙන් යුක්ත වෙන්න පුළුවන්. කන කියන්නේ කැමැති ධාතුවක්. බාහිර මිහිරි ශබ්දය කැමැති ධාතුවක්. ඒතර මේ මිහිරි ශබ්දය පිළිබඳව හඳුනා ගන්න. හඳුනාගන්නේ සංඥාවෙන්. ආය ශබ්දය හරි මිහිරි. ඒ හඬ හොඳයි මිහිරි. දැන් සිතෙන් තමයි ගන්නෙ. දැන් ඊට පස්සේ ඒක හඳුනාගත්තාම ඒ පිළිබඳව කල්පනා කරනවා. අනේ ඒ හඬ නිකුත් කරන යම් භාණ්ඩයක් ඒ සංගීත භාණ්ඩේ මොකද්ද ඒ භාණ්ඩේ මමත් අරන් එන්න ඕනේ. ඒ වාදන භාණ්ඩය එහෙම නැත්නම් ඒ යන්ත්‍රය මමත් ගන්න ඕනේ. දැන් ඊට පස්සේනේ සංකප්ප කාම සංකප්ප. ඊට පස්සේ ඒ කල්පනා කරපුවාම වෙන කාම ඡන්දය. ඒ කැමැති දේ පිළිබඳ ආසයි කාම ඡන්දය. ඊට පස්සේ කාම දෙවිල්ල. ඒක තමන් අයිති කරගන්නකම් ඊට පස්සේ දෙවිල්ල අට ගන්න. ඊට පස්සේ කාම පරිේශණය. ඊට පස්සේ නැවත නැවත ඒක හොයනවා. ගෙදර ගෙනත් තියාගෙන පරිස්සම් කරලා පැත්තකින් තියාගෙන ඒවට ඉබි අතුරු දාගෙන. ඉතින් නැවත නැවත ඒ කැමැතිදී කාම පරිේශණය. මේ කාම පරිේශණයක හොයන්න ගියම නැවත නැවත හොයනවා. ඒකට පව් කරන්නත් වෙනවා. නියත වශයෙන්ම. ඇයි පව් කරන්න වෙන්නේ? පව් කරන්න වෙන්නේ ඒක ආරක්ෂා කරන්න රැකවරණ යොදන්න ඕනේ. ඒ කැමැති වස්තුන් ප්‍රිය කරන දේවල් අපි ආරක්ෂා කරනවානේ. ඒ ආරක්ෂාව කරන්නේ බියතුරු දාලා, දොරගුළු දාලා ඒවා ආරක්ෂා කරනවා. CCTV හයි කරලා. මනත් සිකියුරිටි එකෙනුත් ආරක්ෂක අංශෙනුත් දොරකොඩ තියලා. ඒ තමන්ගේ වස්තු සම්පත් ඒ ආකාරයෙන් ආරක්ෂා කරනවා. දැන් පව් සිද්ධ වෙන්නේ කොහොමද? දේව හොරකම් කරන්න, මංකොල්ල කන්න, ගහලා උදුර ගන්න ආවොත් මොකද කරන්නේ? ඒ සඳහා අවියාවුද තියන් ඉන්නවා. ඒතරේ අවියාවුද තියාගෙන ඉන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් නෙමෙයි. ඒ අවියාවුද තියාගෙන ඉන්නේ ආවොත් දෙන්න. අපේ සම්පත්, අපේ වස්තු, අපේ දේපල මේවා අපට අයිති ඒවා. දේව උදුර ගන්න, මංකොල්ල කන්න, පැහැර ගන්න ආවොත් මොකද කරන්නේ? අර අවියාවුද අතට ගන්න වෙනවා. අවියාවුද අතට ගන්න නිකන් නෙමෙයි. ඊට පස්සේ ඒවා පාවිච්චි කරන්න වෙනවා. පාවිච්චි කරාම ඒ පුච්චලයන්ගේ අතපය කැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පුච්චලය මරණයටපත් වෙන්න පුළුවන්. දැන් මොකද්ද වෙන්නේ ඒතකොට? අතපය කැඩුවා කියන්නේත් අකුසල කර්මයක්. ඒ පුච්චලය මැරුවා කියන්නේත් ප්‍රාණඝාත අකුසලයක්. දැන් ඒතකොට මේ කැමැති. ඒතකොට සිතින් නේද කැමැති වෙන්නේ? මේ සෑම දෙයකටම කැමැති වෙන්නේ සිතින්. ඒතකොට මේ මිහිරි ශබ්දය කනටත් කැමති, ශබ්දයටත් කැමති. ඒ ශබ්දය කනයි ශබ්දයයි නිසා හැදෙන සිතටත් කැමති. ඉතින් ඔක්කොම කාම. කාම කියන්නේ කැමති. ඒ කරුණ එකතු කරන ස්පර්ශයටත් කැමති. ඒ ස්පර්ශය නිසා සිතින් විඳින්නේ. විඳින්නේ සිතින්. ඒ විඳීමටත් කැමති. දැන් එතකොට ඒ තමයි කාම ධාතු. කැමති ධාතු. ඉතින් ඒවා හඳුනා ගන්න. කන හඳුනා ගන්නවා, ශබ්දය හඳුනා ගන්නවා. එතකොට මේ දෙක නිසා හැදෙන සිත හඳුනා ගන්නවා. ඒ සිත මිහිරි, ඒ සිත ආස්වාද ජනකයි, සතුටුයි, ඒ ආදී වශයෙන්. ඒ ස්පර්ශය හඳුනා ගන්නවා. ඒ ස්පර්ශය නිසා විඳින වේදනා අසොම්නස් ආයකත් හඳුනා ගන්නවා. එතකොට දැන් කාම ධාතුව නිසා කාම සංඥා. කාම සංඥා නිසා කාම සංකප්ප. කාම සංකප්ප නිසා කාම ඡන්දය. සංකප්ප කියන්නේ කල්පනා කරන. ඊට පස්සේ කාම ඡන්දය. කාම ඡන්දය නිසා කාම දෙවිල්ල. කාම දෙවිල්ල නිසා කාම පරිේශණය. දැන් හොයනවා. දැන් ඒකට ඒවා හොයලා ගෙනලා එකතු කරලා රැස් කරලා ගොඩ ගහගෙන ඉතින් ඒවා කවුරු හරි මංකොල්ලක් කන්න උදුර ගන්න පැහැර ගන්න આવොත්
ඊට පස්සේ අවිවාහිත පරිහරණය කරනවා. ඉතින් අකුසල් සිද්ධ කරගන්න. දැන් මේ පිළිබඳව කැමති නැත්තම් සිතින්නේ කැමති වෙන්නේ. කනට කැමති වෙන්නේත් නැහැ, ශබ්දයට කැමති වෙන්නේත් නැහැ. එහෙනම් එතන ඉවරයි. ඒ දෙක නිසා හැදෙන සිතට කැමති වෙන්නේත් නැහැ. ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශයට කැමති වෙන්නේත් නැහැ. ස්පර්ශය නිසා විඳින සතුට සහගත සිතට ඒකට කැමති වෙන්නේත් නැහැ. ඒ විඳීමේ සිතට. දැන් එතකොට බලන්න. අන්න සිත ප්‍රසන්නද? සිත ඊටම පිරිසිදුද? සිත නිවැරදි. සිත ප්‍රසන්නයි. සිත පිරිසිදුයි. ඇයි? කාමයන්ගෙන් සිත ඈත් කරගෙන. ඒ නැති තාක්කල් කාමයන් එක්ක සිත පැටලිලා. ඒ කාමයන් එක්ක සිත පැටලිනාම නියත වශයෙන්ම අකුසල් සිද්ධ කරගන්නවා. අකුසල් සිද්ධ කරගෙන ඊගාවට උපදින්නේ പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරය. දැන් එහෙනම් සිත නෙමේද ප්‍රධාන? දුක සැප දෙකම කියන එක උරුම කළ දෙන්නේ සිත නෙමේද? දැන් ඔයත් දන්නවා මේ එදා හිටියා කුජුත්තරා කියලා කෙනෙක්. එදා රජකේදර හිටපු සේවිකාව. කුජුත්තරා. කුජුත්තරා කියන්නේ කුදු උත්තරායගේ නම. කොන්ද කුදුයි. උත්තරා නම. කුදු උත්තරාට තමයි කුජුත්තරා කියන්නේ. දැන් හැමදාම මේ කාලේ කාන්තාපක්ෂය තමන්ගේ ශාරීරිය සරසගන්නේ මල් වලින්. අලංකාර මල්. ඒතරේ මල් මාලාවල් හදන මල් වැල් ගොතන නිවෙස් තියෙනවා. ඒතර මේ රජ බිසව හැමදාම දෙනවා අර කුජුත්තරාට මල් ගේන්න සල්ලි. කහවණු 4ක්. නේ කහවණු 8ක්. කහවණු 8ක් දෙනවා. දැන් මේ කහවණු 8 අරගෙන ගිහිල්ලා කහවණු 4ක් මෙයා ඉනේ ගහ ගන්නවා. හංග ගන්නවා. කහවණු 4ක තමයි මල් ගේන්නේ. කහවණු 4 මල් ගෙනෙල්ල දෙනවා. දැන් රජ බිසව දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් යන්නේ නැහැ කවදාවත් ඒ ස්ථානවලට. දැන් අර මල් වලින් අරගොල්ලන් සරසෙනවා. එහෙම තමයි හැමදාම සිද්ධ වෙන්නේ. එක දවසක් මේ කුච්චුත්තරා යනවා අර කහවණු 8ත් අරගෙන මල් ගේන්න. මල් ගේන්න යනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ ගෙදර බණ කියනවා. දැන් මල් ගන්න විදිහක් නැහැ බණ ඉවර වෙනකම්. දැන් කුජුත්තරාට සිද්ධ වුණා බණ අහන්න. හැබැයි කුජුත්තරාට හොඳට පින තියෙනවා. හොඳ පින්වන්තයි. හැබැයි ගෙදර ගෘහ සේවිකාව. දැන් බණ ඉවර වෙනකම් හිටියා. බණ ඉවර වෙන ධර්මදේශනාව අවසන් වෙනකොට කුජුත්තරා සෝවාන් වුණා. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් පස්පව් කරන්නේ මොන හේතුවක් නිසා මොනම කාරණයක් නිසා පන්සිල් කැඩෙන්නේ අරියකාන්ත සීලයෙන් යුක්තයි සෝවාන් වෙච්ච පුජ්‍යලයා. ඒ කියන්නේ පස්පව් මොන කාරණයක් නිසාවත් ඔය පහෙන් එකක් කඩන්නේ. දැන් අර මෙච්චර කාලයක් කපටිකමක් කරානේ. බොරුවක් කළානේ. කහවණු 8ක් අරන් ඇවිල්ලා කහවණු 4ක් ඉනේ ගහගෙන කහවණු 4කනේ මල් ගෙනිච්ච. දැන් එදා කහවණු 8ේම මල් ගත්තා. හොරකම් කරන්න බෑ. ඇයි? ඒකේ විපාක දන්නවා. සිතේ ස්වභාවය අඳුනගත්තා. සිත කොහොමද හැසිරෙන්නේ? දැන් මෙච්චර කල් නරක පැත්තට සිත හැසිරුණා. දැන් චුල්ලසෝතාපන්නයි සෝවාන්. දැන් බෑ. ඇයි? එයාට කම්මස්සගත සම්මා දිට්ඨිය තියෙනවා. කර්මයට අනුව සිදුවෙන ක්‍රියාවලිය හොඳට දැක්කා. මනස ප්‍රධානම, සිත ප්‍රධානම. මේ කාය කර්ම, වචී කර්ම කියන මේ සියලු කර්මයන් සිද්ධ කරගන්නේ සිත ප්‍රධානමයි කියන කාරණය එදා අවබෝධ කරගත්තා. කම්මස්සගත සම්මා දිට්ඨිය විතරක් නෙමෙයි විපස්සනා සම්මා දිට්ඨියත් ඇති වුණා. ඒ විතරක් නෙමෙයි චතුස්සත්‍ය සම්මා දිට්ඨියත් ඇති වුණා. ඒ සියලු සම්මා දිට්ඨින් සම්පූර්ණ කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට සම්පූර්ණයි. චුල්ලසෝතාපන්නයි. බෙතව ඉතින් තියෙනවා ඉදිරියට. දැන් බොරු කරන්න බෑ. කාවණු 8ේම මල් අරගෙන මල් ටික අරගෙන ගිහිල්ලා දුන්න බිසවට. බිසවහන මේ මොකද මෙච්චර මල් ගොඩක්. වෙනදට ගේන්නේ මේකෙන් භාගයයි. අද මොකද මේ මෙච්චර විශාල මල් ගොඩක් මොකටද? මොකද ගෙනාවේ කියලා ඇහුවා. දැන් බොරු කියන්න බෑ. දැන් බොරු කියන්නේ මොන හේතුව නිසා? දැන් එතනදී මැරුවත් බොරු කියන්නේ නැහැ. ඒ තමයි ස්වභාවය. දැන් වචනේ එතකොට
නිවැරදි වෙලා ඉවරයි. කයත් නිවැරදි වෙලා ඉවරයි. සිතත් නිවැරදි වෙලා ඉවරයි. හැබැයි කාය කර්ම වචී කර්ම කියන දෙකටම මූලික උනේ සිත. දැන් බොරු කිව්වේ සිත මූලික වෙලානේ. හොරකම් කරන්න සිතක් පහළ වුණා. ඒතර අනසතු දෙයක් බව තමුන් දන්නවා. හොර සිතක් පහළ වුණා, උපක්‍රමයක් සකස් කළා. ඉතින් ඒක ක්‍රියාවේ යෙදුවා. ඒ උපක්‍රමය තමයි ඉනේ ගහගත්තා. දැන් ඉන රෙදි පොටේ ගැට ගහලා හංග ගන්න. ඒක තමයි උපක්‍රමය. ඉතින් කර්මපත. දැන් කර්ම කරන්න බෑ. දැන් කිව්වා සමා වෙන්න බිසෝන්නහස මම මෙච්චර කාලයක් ඔබතුමිය මට කහවණු 8ක් දුන්නා. මගේ තියෙන මේ දරිද්‍රතාවය නිසා, මගේ තියෙන අසරණකම නිසා මං කහවණු 4ක් හැමදාම හංගගත්තා. මං කහවණු 4 තමයි මල් ගෙනාවේ. අද මම යනකොට මල් ගේන්න යනකොට ඒ ගෙදර ලෞතර බුදුරජාණන් වහන්සේ බණ කියනවා. මම බණ ඇහුවා. මම මේ කර්මය කර්මඵල කියන එක තේරුම් ගත්තා. මේ සෑම දෙයකටම මුල් වෙන්නේ සිත. සිත තමයි ප්‍රධාන කියන කාරණේ මම මනාව තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. මමයි හොරකම් කරන්නේ. මම අද කහවණු 8ෙම මල් ගෙනාවා. හැබැයි ඒ දහම හරිය ලස්සනයි. ඒ දහම මුල හරිය ලස්සනයි. ඒ දහමේ මැදත් හරිය ලස්සනයි. ඒ දහමේ අගත් හරිය ලස්සනයි කිව්වා. දැන් බිසව කිව්වා එහෙනම් මේ ඒ දහම අපට දේශනා කරන්න. දැන් කුච්චතර කිව්වා, දැන් කුච්චතර සෝවාන්නේ. මේ අනිත් අය ඔක්කොම පෘථග්ජනයි. බිසවුන් වහන්සේ තවත් 500ක් ඉදා හිටිය එතන. එතකොට ඒගොල්ලන් පෘථග්ජනයි. කුච්චතර කිව්වා ඔයලා උඩ ඉඳගෙන බණ අහනවනම් මට බිම ඉඳගෙන බණ කියන්න බෑ. මේ ධර්මයේ තරම් ශ්‍රේෂ්ඨයි. මේ ශ්‍රේෂ්ඨ ධර්ම මම දේශනා කරන්න, ප්‍රකාශ කරන්න. හැබැයි මාව උස්සාසනයක තියන්න ඕන කිව්වා. දැන් ගෙදර සේවිකාවනේ. කමන්නේ. ඒ ධර්ම එච්චර ලස්සන නම්, එච්චර ශ්‍රේෂ්ඨ නම් ඒ ධර්ම අපි බිම ඉඳගෙන බණ අහන්න කියලා ආසනයක් පිළියෙල කරලා දීලා දැන් බණ ඇහුවා. බණ අහනකොට බිසෝන් වහන්සේ ඇතුළු 500ම සෝවන්. ඒතර කියලා දුන්නා. මේ සිත ප්‍රධාන වෙලා, සිත මූලික වෙලා මේ කරුණු කාරණා සිද්ධ වෙන්නේ කොහොමද? කම්මස්සකත සම්මා දිට්ඨි කර්මයට අනුකූලව සෑම කර්මයක්ම කරන්න සිත ප්‍රධාන වෙන ආකාරය, ප්‍රාණඝාතය සිද්ධ කරන්න සිත ප්‍රධාන වෙන්නේ. පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ ඇති සතෙක් බව තමුන් දැනගන්න ඕනේ. ඒතකොට තමුන් දැනගන්නේ සිතින්. ඒ වගේම මෙරිමි චේතනාවක්, සිතුවිල්ලක් පහළ වෙන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ. ඒකත් ඔක්කොම කරන්නේ සිතින්. ක්‍රියාවේ යොදවන්න ඕනේ. ක්‍රියාවේ යොදවීම සඳහා කය ප්‍රයෝජනෙට ගන්නවා. හැබැයි අනිත් සියලුම කරුණු වලට සිතයි ප්‍රධාන. මරන්න සිතක් පහළ වෙන්න ඕනේ. එතකොට පණ ඇති සතේ. පණ ඇති සතේ බව දැනගන්නේ කොහොමද? ඒක සිතින්. එතකොට චේතනාවක් පහළ වෙනවා. සිත බලවත් වෙන මේක මරන්න ඕනේ. ඒක සිතින්. උපක්‍රමයක් සකස් කරනවා. අයකට සිත තමයි ප්‍රධාන. කොහොමද උපක්‍රම? අර කුච්චුත්තර ඉනේ ගහගත්තා. උපක්‍රමය සකස් කරගන්න. ඒතර දැන් උපක්‍රමයක් සකස් කරනවා සතා මරන්න, පොල්ලක් ගන්න. නැත්නම් යම ආයුධයක් ගන්න. ඒ මරණ. ඒතර ක්‍රියාවේ යොදවන. ඒ කරුණු පහ සම්පූර්ණයි. ඒතර ඒ කරුණු පහෙන් කීයක් අයිතිද මනසට? පණ ඇති සතේ. ඒතර පණ ඇති සතේ බව තමුන් දැනගත්තේ සිතින්. ඒක මනස. එන සිත ප්‍රධානයි. පණ ඇති සතෙක් බව දැන. මෙරිමි සිතවිල්ල පහළ වුණා. ඒක සිතින්. දැන් උපක්‍රමයක් සකස් කරන්න. ඒක සිත ප්‍රධානයි. උපක්‍රමයක් සකස් කරනවා. ඒක ගන්නෙ අතින්. ක්‍රියාව යොදවන්නේ අතින්. එහෙනම් බලන්න ප්‍රධාන වෙන්නේ මනස නෙමෙයිද සිතනේ. දැන් කුච්චතර දැන් මේ විදියට කමසකත සම්මාදිට්ඨිය. එතකොට විපස්සනා සම්මාදිට්ඨිය මේ සියල්ල හේතුන්ගෙන් හට ගන්න බව. ତර අර කණයි ශබ්දයයි නිසා සිතක් හැදෙනවා. ඒ කාරණු තුන එකතු කරන්නේ ස්පර්ශය නිසා මේ විඳීමේ සිත් හැදෙන්නේ. මේ ආදි වශයෙන් මේ පැහැදිලි කරා ඉතින් හේතුඵල. ඒ හේතුඵල අවබෝධයේ අවසානයේ තමයි සෝවාන් කියලා කියන්නේ. ඒ විදිහට දැන් ධර්මයේ දේශනා කරා අර 500මත් සෝවාන්. දැන් මොකක්ද උනේද? එදා ඉඳලා කුච්චතරාව ඒ දාස භවෙන් නිදහස් කරා. ගෙදර නොබයි මේ ගෙදර සේවිකාවක් නෙමේ. නොබ මෙදා අද ඉඳලා නොබ අපේ අම්මා. මව් කෙනෙක් දරුවන්ට තියෙන්නේ කොහොමද සෙනෙහස? දරුවෝ කොහොමද මවට තියෙන සෙනෙහස? අන්න ඒ වගේ මේ දෙගොල්ල අතරේ. අර කුච්චතරා අර
බිසෝන් වහන්සේ ඇතුළු ඒ 500ක් මෞතන තුරේ තිබ්බා. බලන්න මේ ධර්මයේ තියෙන වටිනාකම. සිත නෙමෙයි දෙදා ප්‍රධාන. දැන් මේක ඊට පස්සේ මේ සාකච්ඡාවක් වශයෙන් ගියා. දැන් මේ එක ධර්ම දේශනාවකින් මොහොතක් වනහලා මේ කුජ්ජුත්තර සෝවාන් වුණානේ මාර්ගඵල ලැබුවානේ. දැන් ඒක කොහොමද වුනේ කියලා භික්ෂුන් වහන්සේලා අතරේ සාකච්ඡාවක් ගියා. මේ පෘථග්ජන භික්ෂුන් වහන්සේලා. මොකද ඒගොල්ලෝ කාලයක් සිත හදන්න උත්සාහ කරනවා. සිත හදන්න පෙරවඩනවා මහන්සි ගන්න. නමුත් සෝවාන් වෙන්නවත් බැහැ හරි අමාරුයි. ඉතින් මේ කුච්චුත්තර එක ධර්මදේශනයි සෝවාන්නේ. මොකද? දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා මේ ප්‍රශ්නේ. තථාගතයන් වහන්සේගෙන් අහන භික්ෂුන් වහන්සේලා සානි භාග්‍යවතුන් වහන්සේ මේ කුච්චුත්තර ගෙදර සේවිකාව රජ ගෙදර සේවිකාව. නමුත් මේ වහන්සේගේ එක මේ ධම් දේශනාවක් මේ පුංචි ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා සුල සෝතාපන්නයි. සෝවාන්. ඒ ධර්මය ඒ අවබෝධ කරගත්ත විතරක් නෙවෙයි ඒක ඒ ආකාරයෙන්ම ඔබ වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම මනාව දේශනා කිරීමේ හැකියාවකුත් තියෙනවාට. ඒ අනුව 500ක් ඒ බිසෝන් වහන්සේ දෙවියන් වහන්සේ ඇතුළු අනික 500ක්ම සෝවාන්. ඒ ධර්ම දේශනේ මනාව දේශනා කිරීමේ හැකියාවකුත් තියෙනවා. මේ කොහොමද මෙයාට මේ තරම් බලයක් කොහෙන්ද ලැබුණේ? හැබැයි එයා ගෙදර වැඩ කරලා මේක. ඒ වගේම කොන්ද කුදු වෙලා ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ අතීත ප්‍රවෘත්ති කිව්වා. මහණෙනි කුච්චුත්තර පෙර භවයක හොඳ සිටු දුවණියක්. ඒ සිටු දුවණියක් වෙලා ඉන්න අවස්ථාවේ මේ කාන්තාපක්ෂය තමන්ගේ ශරීරය නිරන්තරයෙන් සරසනවනේ. එක එක වර්ණ ගන්නනවා, ඇස් සරසනවා. නලල, මුහුණ, කට, තොල්. එතකොට කන් මේ ආදි වශයෙන් ශරීරයේ ඒ තැන් බාහිරට පේන තැන් සරසනවා, අලංකාර කරනවා. එදා මේ ඒ පාට පෙට්ටියක් පාට ගාගෙන ඒ විදිහට සරස ඉන්නකොට මේ ගෙදරට ආවා රහත් මෙහෙණින් වහන්සේ නම. මෙයාගේ හිතවත්. හැබැයි මෙයා දන්නේ මේ රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් කියලා. මෙයා කන්නඩි ඉස්සරහා වාඩි වෙලා ඉඳගෙන සරස ඉන්නවා තමගේ ශරීරේ. රහත් මෙහෙණින් වහන්සේ ආවා. රහත් මෙහෙණින් වහන්සේට කියන මේ සිටු දුවණිය අර මගේ කාමරේ තියෙනවා මේ පාට පෙට්ටිය. ඒ කියන්නේ මේ පාට ගල්වන ඒ ක්‍රීම් වර්ග, ඒ වර්ණ වර්ග. ඒ අදාළ පෙට්ටියක් තියෙනවා කාමරේ. අනේ මට ඒක ගෙනත් දෙන්නකෝ. දැන් මෙයා කල්පනා කරනවා මම රහත් කියලා මෙයා තාම දන්නේ. නමුත් මම මේක ගෙනත් නොදුන්නොත් මෙයාට කේන්ති යනවා, තරහ වෙනවා. මෙයාගේ සිත දූෂ්‍ය වෙනවා. කමක් නැහැ කියලා ගෙනාවා. ගෙනත් දුන්නා. අර සිටු දුවණිය කරගත්ත මහා පාප කර්මයක්. මොකක්ද? අර රහත් මෙහෙණින් වහන්සේට කියලා තමන්ගේ කාර්යයක් කරගත්තා. තමන්ගේ වැඩක් කරගත්තා. අන්න එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එදා ඉඳලා ඔයා අද තව වෙනකොනුත් එයා ගෙදර සේවිකාවක්. එයා ගෙදර සේවිකාවක්. ඊට පස්සේ අහනවා මේ එයාගේ කොන්ද කුදුයිනේ උප්පත්ති ඉඳලා. ඒ මොකද? ඊට පස්සේ කියනවා දැන් එදා ඉඳලා සේවිකාවක්නේ. රජගෙවල් වල තමයි වැඩි හරියක් සේවය කරන්නේ. ඒක දවසක් රජගෙදරක සේවය කරනවා සේවිකාවක් වශයෙන්. ඒ රජගෙදරට හැමදාම එනවා ස්වාමින් වහන්සේ නමක්. ඒ රජාණන් රජුරුවන්ගේ අනට ඒ ස්වාමින් වහන්සේ නමක් වඩිනවා දානෙ පිණිස. රජුරෝ කියලා තියෙන හැමදාම දානෙට වඩින්න අපේ රජගෙදර දානෙ තියෙනවා. ඒවා වහන්සේට නිවැරදි ආකාරයෙන් ලැබෙනවා. ඒ නිසා අපේ රජ මෙදුරට වැඩලා වහන්සේ දානි ගන්න. දැන් අර සේවිකාවට තමයි මේ කටයුතු කියන්නේ ඔක්කොම. දැන් සේවිකාව හැබැයි බොහොමත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ ස්වාමින් වහන්සේට දානෙ පිළියෙල කරනවා. දේශන අවදි වෙලා පාන්දර අවදි වෙලා බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් අද අපේ ගෙදරට ස්වාමින් වහන්සේ වඩිනවා. කියන බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ආසන පිළියෙල කරලා මේ සේවිකාව අතින්ම දම් බෙදනවා. බොහොම සද්ධාවෙන්. හැබැයි මේ ස්වාමින් වහන්සේගේ කොන්ද පොඩ්ඩක් කුදුයි. කොන්ද පොඩ්ඩක් කුදුයි. ඒතර හැරමිටියක් එන තමයි එන්නේ. පාත්‍රය අරගෙන හැරමිටියක් එන එන්නේ. ඒක දවසක් දැන් සේවිකාවගේ තවත් ඉන්නවා යහළු යෙහෙලියෝ. ඒ යෙහෙලියන් එක්ක එකතු වෙලා එදා දම් බෙදුවා. දම් බෙදලා ස්වාමින් වහන්සේගෙන් දානේ වළඳලා ආපහු අර හැරමිටිය නැන කොන්ද කුදුයි.
දැන් රජගෙදරින් වැඩිය ස්වාමින් වහන්සේ. දැන් ඊට පස්සේ අර යෙහෙලියන්ට මෙයා රඟපාලා පෙන්නනවා මේ අපේ හාමුදුරුවෝ මෙන්න මෙහෙමනේ දානෙට වඩින්නේ කියලා රතු පාට රෙද්දක් පෙරවගෙන හැරමිටියක් අරගෙන බිම ඇනෑන අපේ ස්වාමින් වහන්සේ දානෙට වඩින්නේ මෙහෙමයි දන් වළඳලා ආපහු වඩින්නේ මෙහෙමයි කියලා අර රඟපාලා පෙන්නුවා හාමුදුරුවෝ අර කොන්ද කුදු කරගෙන යන එන ආකාරය. ආයදා ඉඳලා කොන්ද කුදුයි කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එදා ඉඳලා කොන්ද කුදුයි. ඒ කුද අරින්න බෑ කර්මය තාම ගෙවිලා අවසන් නැහැ කිව්වා. දැන් බලන්න ඒකට සිත නෙමෙයිද එතකොට ප්‍රධාන උනේ මුල් උනේ. සිතම තමයි ප්‍රධාන. අර යෙහෙලියන් ටික සතුටු කරන්න අර යා ක්‍රියාවක් කරලා පෙන්වනවා. හැබැයි ක්‍රියාව කරන්න කය උපකාර කරගන්න. හැබැයි ඒකට මුල් උනේ සිතයි. ඊට පස්සේ අහනවා මේ හොඳයි එහෙනම් යා එත මේ ශණයෙන් මේ ධර්මය අවබෝධ කරගත්තේ එතකොට. ඒකට මොකද්ද? ඒ පිනක් තියෙන්න එපා හොඳ පිනක්. ඔව්. එයා ඒ ස්වාමින් වහන්සේට දම්බෙදි බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම ගෞරවයෙන්, බොහොම කැමැත්තෙන්, බොහොම ආස්සාවෙන් ඒ ස්වාමින් වහන්සේට දම්බෙදුවා. දම්බෙදලා හැමදාම අවසානයේ ස්වාමින් වහන්සේ බණ අහනවා. ස්වාමින් වහන්සේ බුක්තානුමෝදනා ධර්මදේශනාව සිද්ධ කරන එක බොහොම ශ්‍රද්ධාවෙන් ඇහුවා. ඒ අනුව යාට ප්‍රඥාව තිබ්බා. ඒ ප්‍රඥාවේ අනුව යා දිනු කරගෙන ආවේ භවයෙන් භවයට. දැන් යාට අවශ්‍ය වුණ එක ධර්මදේශනාවයි. බොහොම සුළු කරුණු ටිකක් විතරයි අවශ්‍ය වුණේ. දැන් බලන්න එතකොට මේ සෑම දෙයකටම මුල් වෙන්නේ සිත නෙමෙයිද කියලා. සෑම දෙයකටම මුල් වෙන්නේ සිත. එතකොට මේ සිත කොහෙද තියෙන්නේ? සිත ඇති තැනක් නැහැ. සිත ඇති තැනක් නැහැ. හැබැයි ශරීරය අපේ ස්ථාන කීපයක් තියෙනවා. ඒ ස්ථානවල සිත් හටගන්නේ නැහැ. ඒ තමයි දැන් කොණ්ඩේ කපනකොට ලේ එන්නේ නැහැ, රිදෙන්නේ නැහැ. ඒ වගේම දතක් යම් පිහියකින් හරි බ්ලේඩ් තලයකින් හරි කැපුවොත් රිදෙන්නේ නැහැ, ලේ එන්නේත් නැහැ. රෝම කූපයන් කපනකොට ලේ එන්නේත් නැහැ, රිදෙන්නේත් නැහැ. නියපොත්ත කපනකොට ලේ එන්නේත් නැහැ, රිදෙන්නේත් නැහැ. මෙන්න මේ ස්ථානවල සිත් හටගන්නේ නැහැ. අනිත් සෑම තැනකම ලේ සම්බන්ධයි. ලේ සම්බන්ධයි. ලේ ක්‍රියාත්මක වෙනවා. ලේත් එක්ක සම්බන්ධයි සිත. හෘද වස්තුවේ තියෙනවා අඩුකෝප භාගයක විතර ලයක්. අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන ඇටකැබලි 300කින්. ඒ ඇටකැබලි 300ට වට කරලා මස් වැදලි 900ක් අලවලා තියෙනවා. ඒ මස් වැදලි 900 අතරින් නහරවල් 900ක් ගමන් කරනවා. ඒ නහරවල් 900ක් පුරා ලේ ගමන් කරනවා. ඒ ගමන් කරන ලේ එක පැත්තකින් හෘද වස්තුවට ඇතුල් වෙනවා. තව පැත්තකින් පිට වෙනවා. හෘද වස්තුවේ තියෙන අඩුකෝප භාගයක විතර ලයක් තිස්සම තියෙන එක. ඒ ලේ ඇසුරු කරගෙන තමයි හටගන්නේ සිත්. හැබැයි ඒ හෘද වස්තුව ඇසුරු කරගෙන සිත් හටගත්තට ඒ සිත ශනේ ගෙනියන්න පුළුවන් මොළයට. මොළයත් එක්ක සම්බන්ධයි. මොළේ නෙමෙයි සිත් හටගන්නේ. හෘද වස්තුව. හැබැයි බාහිර රූපයක් දැකලා ඇස මූලික කරගෙන හටගන්න. ඇස මූලික වෙලා බාහිර රූපයක් දැකලා හටගන්න සිත චක්කු ප්‍රසාද රූපේ උපදින්නේ. ඒක විතරක් චක්කු ප්‍රසාද රූපේ උපදින්නේ. සෝත ප්‍රසාද රූපේ බාහිර ශබ්දයක් කනේ ගැටෙනවත් එක්කම ඒක හෘද වස්තුව මූලික කරගෙන හටගන්නේ. බාහිර ගන්ධය නාස්‍ය ගැටෙනවත් එක්කම ඒක හෘද වස්තුව මූලික කරගෙන හටගන්නේ. ගාන විඥානය. ගන්ධ සුවඳ දැන ගැනීම සිත. බාහිර රසය දිවේ තියෙනකොටම සිතක් හැදෙනවා. ඒක හෘද වස්තු මූලික. අනිත් සියලුම ඒවා හෘද වස්තු මූලික කරගෙන හටගන්නේ. එහෙනම් දැන් අපට තේරෙනවා අපට පැහැදිලි වෙනවා. දැන් මේ සිතේ ස්වභාවය. ඒතකොට දැන් හොඳ පැත්තට සිත හරවලා දැන් නරක පැත්තට සිත හරවලා දැන් මෙච්චර වෙලා අපි කතා කරේ නරක පැත්තට. එහෙනම් හොඳ පැත්තට සිත හරවලා සුගතිවල ප්‍රතිසන්දි ගත්තා ඉන්නවද? ඔව් ඉන්නවා. කොච්චර? අනන්ත ප්‍රමාණ ඉන්නවා. දැන් අපි දන්නා මට්ට කුණ්ඩලී ගත්තොත් මට්ට කුණ්ඩලීට බණ කිව්වේ නෑ. දහම් පදයක්වත් දේශනා කරේ නෑ. එහෙනම් මට්ට කුණ්ඩලී කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ශරීරය දැකලා සිත පහදවා ගත්ත කෙනෙක්.
අත දන්න මට්ට කුණ්ඩලී කියන්නේ කවුද කියලා. යකඩයක් අරන් කුණ්ඩලාභරණයක් අරගෙන යකඩෙන් තලලා ඒක කනේ එල්ලුවා. මොකද තාත්තා හරි ලෝභයි. ඒ ලෝභකම නිසා ඉතින් ලෝභය ඇති වෙන්නේ සිතේනේ. වියදම් කරන්න සිත් දෙන්නේ. එතකොට ඒ රත්තරන් කෑල්ලක් අරන් මිටියකින් තලලා ඒකේ හිලක් බෙදලා ඒක කනේ එල්ලුවේ. ඒතර මේ දරුවට අසනීප වුණා බෙහෙත් ගත්තේ නැහැ. කිසිම බෙහෙතක් ගත්තේ නැහැ සල්ලි වියදම් වෙනවා කියලා. අවසානයේ මරණාසන්න වුණා. මරණාසන්න වෙලා එළියෙන් ගිහින් තිබ්බා. මිනිය බලන්න ගෙදරට ආවොත් ගෙදර තියෙන සම්පත් දකි කියලා හිතලා කල්පනා කරලා එළියෙන් තිබ්බා. දැන් බුදුරජාණන් වහන්සේ දා මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දිහා බලපු වෙලාවේ දැක්කේ මේ මට්ට කුණ්ඩලී. මම බණ කියන්න ඕනේ නේ. මගේ ශරීරය දැකලා ඒ තුල පැහැදීම තුල මෙයා තවතිස දිව්‍ය ලෝකෙ උපදිනවා. ඒ අනුව ආව මිදුලට. ඇවිල්ලා ඒ බුද්ධ ශරීරයෙන් රශ්මියක් විහිදෙව්වා. ඒ රශ්මියට ආලෝකයට හැරිලා බැලුවා බුදුරජාන් වහන්සේ. සිත පැහැදුනා. සෙනෙන් පරලව ගියා. තවතිස දිව්‍ය ලෝකෙ ඉපදුනේ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රය හැටියට. දැන් ඔයත් දන්නවා. මේ කතා පුවත්. ඒතර එන සිත නෙමෙයිද ප්‍රධාන? දැන් සිතෙන් විතරයි පැහැදීම ඇති උනේ. වචනයක්වත් කතා කළේ නෑ. බුදුරජාණන් වහන්සේත් එක්ක වචනයක්වත් කතා කළේ නෑ. බුදුරජාණන් වහන්සේට කය උපකාර කරගෙන දන් හැන්දක්වත් බෙදුවෙත් නෑ. දන් හැන්දක්වත් බෙදන්න කයයි අතින් එපා බෙදන්න. ඒතර කාය කර්මයක් නෙමෙයි. වචනයක්වත් කතා කළෙත් නෑ. වචී කර්මයකුත් නෙමෙයි. මනෝ කර්මයක්. සිත පැහැදුනා. සිත පහදවා ගත්ත පමණින්ම තවතිස දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දි ගත්තා. එහෙනම් යහපත් තැන්වල උපදිනවද හොඳ කර්ම? ඔව්. දැන් ඒකේ විපාක අපිට බලන්න පුළුවන් මනුස්ස ලෝකේ. දැන් මනුස්ස ලෝකෙත් ඉන්නවා බොහොම දුක්ඛිත ජීවිත ගත කරන. ඒ දුක්ඛිත ජීවිත දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක් තවත් අයට දුප්පත් අයට අසරණ අයට සිල්වත් අයට එයාලට දන් හැන්දක්වත් බෙදන්නේ නැත්නම් දානයක්වත් දෙන්නේ නැත්නම් එයත්ෝ යම් කුසලයක් හේතුවෙන් මනුස්ස ලෝකෙ ඉපදෙන්න පුළුවන්. හැබැයි ඉපදින්න ඉතාමත්ම හීන තැන්වල පහත් තැන්වල. එයාලා නිරන්තරයෙන් දරිද්‍රතාවයෙන් ඉන්නේ. බොහොම දුප්පත්, බොහොම අසරණයි. අන් අයගෙන් ඉල්ලගෙන කන්නේ. දවසේ කුලියක් හොයාගන්නත් හරි අමාරුයි. ඒක ලැබුණත් එකෙන් ජීවත් වෙන්න හරි අමාරුයි. පොඩි මුදලක් ලැබෙන්නේ. දැන් අපිට පේනවා මිනිස්සු වෙලා ඉපදිලා පදික වේදිකාවේ ආකාරයෙන් දුක් විඳින අය. ඒතර මිනිස්සු වෙලා ඉපදිලා මහා මන්දිරවල සැප විඳින අයත් ඉන්නවා. මිනිස්සු වෙලා ඉපදිලා මධ්‍යම පැලැන්ති ජීවිත ගත කරන අය ඉන්නවා. දැන් ඇයි මේ? අර අන්ත අසරණ දුගී මහා මග ඒ වගේම අතු පැලවල් වල ජීවත් වෙනවා. සාමාන්‍ය මධ්‍යම පැලැන්ති ජීවත් වෙනවා. ඊටාත්ම ප්‍රණීත ලෙස සියලු සැප සම්පත් ඇතුව මහා මන්දිරවල ජීවත් වෙනවා. දැන් මිනිස්සු වෙලා ඉපදිලා. ඒතර දැන් මේ තුන් ආකාරයකට බෙදුවේ කවුද? දන් දෙන්න සිත් පහළ වුණා. එයාලා දන් දුන්නා. ඒ දන් දෙන්න පහළ වෙච්ච සිත් ඊටාත්ම ඉහළයි ප්‍රණීතයි. ප්‍රණීත ආකාරයෙන් දන් දුන්නා. ඒ ප්‍රණීත ආකාරයෙන් දන් දීලා ප්‍රණීත ආකාරයෙන් ලබනවා. ඒතර ප්‍රණීත ආකාරයෙන් දන් දෙන්න සිතක් පහළ වෙන්න ඕනේ. දානයක් දෙන්න දැන් අපි කියමු තමන්ගේ කවුරු හරි ඥාති කෙනෙක් පරලව ගියා කියලා. ඒතකොට තමන්ගේ පුතුණුවන්ට හරි දුවණියට හරි ඇලට සිතක් පහළ වෙනවා. සිත පහළ වෙනවා අපි මෑණියන්ගේ එහෙම නැත්නම් පියාණන්ගේ අපි 3 මාස දානි දෙන්න ඕනේ. ඒතකොට සිත පහළ වෙනවා. ඒ අනුව අනිකුත් සහෝදරයන්ට කතා කරනවා. අපි අම්මගේ 3 මාස දානි දෙන්න අපි ලෑස්ති සූදානම්. ඒතකොට එයාට කතා කරනවා. ඒ කතා කරනකොට ඇති වෙන්නේ වචී කර්ම. දැන් ඒ වචනයෙන් පිටකරන්න ඒ අදහස වචනයෙන් පිටකරන්න ඉස්සෙල්ලා සිතක් පහළ වෙන්න එපා. ඉස්සෙල්ලා ඉන්නේ සිතවිල්ලක් විතරයි. දානි දෙන්න ඕනේ. ඒතර සිතවිල්ලක් ආවා ඊට පස්සේ තමන්ගේ සහෝදරයන්ට, තමන්ගේ ඥාතීන්ට, හිතවතුන්ට වචනයෙන්. ඒතර ඒක වචී කර්මයක්. ඒතර දැන් සිතවිල්ලට විතරක් දානයක් දෙන්න බෑ. හැබැයි සිත ප්‍රධානයි. ඒක වචනයකට පරිවර්තනය කරගත්තා. අන් අයට ප්‍රකාශ කළා. දානය දෙන්න ඕනේ. දැන් වචනයටත් දන් දෙන්න බෑ. ඒකට කය ඕනේ. ඒතර කයෙන් මොකද කරන්නේ?
ගෙවල් දොරවල් පිරිසිදු කරන්න ඕනේ. ආහාර පාන සොයන්න යන්න ඕනේ. ඒවා සකස් කරන්න ඕනේ. පිළියෙල කරන්න ඕනේ. තොර දාන ශාලාවල් සකස් කරන්න ඕනේ. වැතිරිලි සකස් කරන්න ඕනේ. ආහාර පාන පිළියෙල කරන්න ඕනේ. වියන්න ඕනේ. පළතුරු ටික කපන්න ඕනේ. කැවිලි ටික හදන්න ඕනේ. ඒතර මේ සෑම දෙයක්ම කරන්නේ කාය කර්ම. හැබැයි මුල්ුනේ මොකක්ද? මේ කියන්නේ සිත පිළිබඳව කරුණු පැහැදිලි කර දෙන්න. ඔව්. ඒතර එහෙනම් මුල් වෙන්නේ මොකක්ද? ප්‍රධාන වෙන්නේ සිත. අන්න මනෝපුබ්බංගම ධම්ම. මනෝසෙට්ටා මනෝමය මනසාචේ ප්‍රසන්න වූ මනස. ඒතර ප්‍රනීත ආකාරයෙන් දෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ තවත් පැහැදිලි කරනවා. දාන දාසලා ඉන්නවා. දාන සහායලා ඉන්නවා. දානපති ඉන්නවා. දාන දාස කියලා කියන්නේ තමන් අනුභව කරන ආකාරයෙන් දෙන්නේ නැහැ. තමන් හොඳ ප්‍රනීත ආහාර අනුභව කරලා එයින් ඉතුරු වෙන ඉඳුල් ටික එහෙම නැත්නම් බොහොම සුළුවෙන් හදලා දෙනවා. තමන් ප්‍රනීත ආහාර වළඳනවා. අනුභව කරනවා. ඒවල දාන දාසල. දාන සහාය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන් යම් ආකාරයක ආහාර අනුභව කරනවාද ඒ ආකාරයෙන්ම දෙනවා. ඒ දාන සහාය. දානපති. එයලා සුළුවෙන් අනුභව කරලා ඒ කියන්නේ ප්‍රනීත ආකාරයෙන් දෙනවා. ඉහළින් දෙනවා. සුළුවෙන් තමන් අනුභව කරලා ඉහළින් දෙනවා. එයාලා දානපති. ඉතින් මේ දානපතිලා තමයි අර ප්‍රණීත විදියට ජීවත් වෙන්නේ. මහා මන්දිරවල සියලු සැප සම්පත් ඇතුව. ඒතර එහෙම ජීවත් වෙන්නේ අර ප්‍රණීත ආකාරයෙන් දෙනවා. අර දාන සහාය. සහාය කියන්නේ තමනුත් අනුභව කරන ආකාරයෙන්ම දීලා තියෙනවා. ඒලා තමයි අර මධ්‍යම පැලැන්ති ජීවිත ගත කරන්නේ. දැන් මේ සෑම දෙයකට මුල් වෙන්නේ සිත නෙමෙයි. ඒතර අර තමන් හොඳ ප්‍රණීත ආහාර අනුභව කරලා අර එකක් දෙකක් හදලා සුළුෙන් දෙනවා. අයලා තමයි අර බොහොම දුප්පත් අසරණ. ඒතොර ඒ සුළුෙන් දීපුවා තමයි සුළුෙන් ලැබෙන්නේ. දැන් අර සමානව දුන්නනේ. තමනුත් අනුභව කරන ආකාරයෙන් අනිත් අයට පරිත්‍යාග කළා. දාන සහායලා. අයලා මධ්‍යම පැලැන්ති. හොඳට බලන්න මේ අපිට ලෝකයේ දිහා බලපුවම මේ හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ සිත නෙමෙයිද මේ සෑම දෙයකටම මුල් වෙන්නේ කියලා. සිත තමයි ප්‍රධාන සෑම දෙයකට. ඒතර අරගොල්ල දානපති එයාලා සුළුවෙන් අනුභව කරලා ප්‍රණීත විදිහට දීලා තියෙනවා. අයලා ප්‍රණීත විදිහට ලබනවා. ඒක ඊටාත්ම පැහැදිලිව දේශනා කරපු සූත්‍රයක් තමයි සංයුත්ත නිකායේ මනාපදාය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මනාපදේ ලබන්න නම් මනාපදේ දෙන්න කිව්වා. මනාපදේ ලබන්න. මනාප කියන්නේ කැමැති ඒවානේ. ඉතින් කැමැති ඒවා ලබන්න නම් කැමැති ඒවා දෙන්න ඕන කිව්වා. දැන් බලන්න එතකොට අපි ප්‍රණීත ආහාර වලට කැමැති. එහෙනම් ප්‍රණීත ආහාර දුන්නාම ප්‍රණීත ආහාර ලැබෙනවා. ඒක තමයි අර මහා මන්දිරවල ඉඳගෙන රස බොජුන් වළඳන්නේ අනුභව කරන්නේ. එහෙනම් මනාපදේ දීලා මනාපදේ ලබනවා. එයාලා අලුත් ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කරලා තියෙනවා. එයාලට අලුත් ඇඳුම් පැළඳුම් ලැබෙනවා නිරන්තරයෙන්. දවස් ගානේ කීපයක් මාරු කරන්න පුළුවන් ඇඳුම් තියෙනවා. අර දුප්පත් අසරණ මිනිස්සයා එකම ඇඳුම සතියක් අඳිනවා. ඒක ඉරිලා, ඒක අණ්ඩ දාලා තනින් තනින් මහලා. ඒක ඇඳගෙන හැමතැනම යනවා. එතකොට තවත් කෙනෙක් ගෙනත් දෙනවා ඇඳපු එකක්. පාවිච්චි කරපු එකක්, නූල් කීපයක් ගැලවිලා, බොත්තමක් ගැලවිලා ඒක ගෙන. නමුත් ඒ පුච්චලේ ඒක බොහොම ආසාවෙන් ගන්නවා, සතුටින් ගන්නවා. ඇයි? එයාලා දීලා තියෙන මේ විදිහේව. අන අඩුවෙන් දීලා අඩුවෙන් ලබනවා. ඒ දාන දාසලා. දාන සහාය. ඒක තමන් අනුභව කරන ආකාරයෙන්ම අන් අයට දුන්නානේ. එයාලා මධ්‍යම පැලැන්ති අය. එයාලා තමන්ට ලැබෙන යම් ආකාරයකට. ඒක තමන්ට ලැබෙන විදිහට තමන් දුන්නා. අර ඉහළින්ම දුන්නා. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන මනාපදේ දෙන්න. ඒකට ගියක් අපි දන්නවා. උදාහරණ ගත්තොත් ඕන තරම් කියන්න පුළුවන්. සෑම කෙනෙකුටම උප්පත්තියම ගයක් නැහැ. හැබැයි සමහර කෙනෙකුටම උප්පත්තියම ගෙවල් දෙක තුනක් තියෙනවා. දෙමව්පිය කියන මේ දීපල ඔක්කොම මෙයාට දෙන්න කියන. පුතුණන්ට එකම දරුවා ඉන්නේ. ඒතර මහා විශාල දීපලක් තියෙනවා. ගෙවල් තියෙනවා කීපයක්. ඉඩකඩම් තියෙනවා. යාන වාහන තියෙනවා. එතකොට උපදිනකොට මේ සියල්ල උරුමෙන් දෙමව්පිය උරුමෙන් ලැබිලා ඉවරයි. සමහර අය නැද්ද ලෝකේ ජීවිත කාලයේම අන් අයගේ නිවෙස්වල තනින් තන කුලියට ජීවත් වෙන අය. ජීවිත කාලයේම කුලිය ගෙව ජීවත් වෙන. ඇයි ඒ? අර තවත් කෙනෙකුට අඩුම වශයෙන් තහඩු කීපයක්වත් එහෙම නැත්නම් ඒ සෙවිලි තහඩු හරි එහෙම නැත්නම් යම්
ඒ නිවසක් ඉදි කරගන්න යම් සහයෝගයක් උදව්වක් උපකාරයක් කරලා නැහැ. අන්න එයාලා තමයි විදිය දුක් විඳින්නේ. එයාලට හිසට සෙවණක් නැහැ. කුසට ආහාරයක් නැහැ. එකට වස්ත්‍රයක් නැහැ හරියාකාර. දේව සාමාන්‍ය මට්ටමින් ලැබෙනවා අර දාන සහයලට. ඒවා ඉහෙලින්ම ලැබෙනවා අර දානපතිලට. දැන් තේරෙනවද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනාප දෙ දෙන්න. මනාප දෙ ලබන්න. ඉතින් මනාප දෙ දීලා මනාප දෙ ලබනවා. අමනාප දෙ දීලා අමනාප දෙ ලබනවා. ඒ තමයි අර දුගී මගේ යාචකාදී. එයාලා දුන්නේ අමනාප දෙන්නේ. මනාප දෙ ඒගොල්ලන් අනුභව කරා. එයාලා පාවිච්චි කරා. අලුත් නැඳුම් ඒගොල්ලෝ පාවිච්චි කරලා ඉරිච්චේව අනුන්ට දුන්නා. දැන් ඒක පෙරලිලා තියෙන අනිත් පැත්තට එයාලා ඒක දෝතින් ගන්නවා අර නූල් ලැබිච්ච බොත්තමත් එකක් ගැලවිච්ච. ඒ අනිත් අය ඒ උසස් අය අමනාප දේවල් Tamanට මනාපයි. ඒ දුගී මගේ යාචකාදීන්ට ඒක මනාපයි. එයි ඒගොල්ලෝ දුන්නේ තමනාප දෙන්නේ පෙර භවයේ. දැන් ලබන්න වෙලා තියෙනවා ඒගොල්ලන්ට අමනාප දේ දැන් දුගී මගේ යාචකාදීන් ලබනවා මනාප. කැමැත්තෙන් ගන්නවා. එයාලට අර හොඳ සුවිසල් මන්දිරයක හැදෙන රසවත් ඒ රස බොචුන් ඒවැ ඉඳුල් ටික ඔතලා දුන්නත් ඒගොල්ලෝ ගෙනින් කන්නේ නැත් කනවා. ඇයි ඒ දාන දාසලා. ඒ දාන දාසලා තමන් ප්‍රණීත ආහාර අනුභව කරලා අර නීරසේව දුන්නා. එතකොට දැන් මේකේ ප්‍රතිඵල අපිට මේ ලෝකයේ දිහා බලපුවම හොඳට දකින්න පුළුවන්. ඒතර මේ සෑම දෙයකට මුල් වෙන්නේ සිත නෙමෙයිද? දෙන්න කියන්නේ සිත, එපා කියන්නේ සිත. ගන්න කියන්නේ සිත, එපා කියන්නේ සිත. මරන්න කියන්නේ සිත, එපා කියන්නේ සිත. අභයදානෙ දෙන්න කියන්නේ සිත. මරන්න කියන්නේ සිත. හොරකම් කරන්න කියන්නේ සිත, හොරකම් කරන්න එපා කියන්නේ සිත. ලාමක සේවනයන් කරන්න කියන්නේ සිත, එපා කියන්නේ සිත. බොරු කියන්නේ එන්නේ සිතක්, බොරු කියන්නේ එපා කියන්නේ සිත. මත්පැන් මාත්‍රාවේ පාවිච්චි කරන්න කියන්නේ සිත, මත්පැන් මාත්‍රාවේ එපා කියන්නේ සිත. එපා කිව්වොත් හොඳ පැත්තට, ගත්තොත් නරක පැත්තට. එහෙනම් තතෝන දුක්ඛමං වේති බොහෝ ලෙස පුරුදු කරනවා නරක පැත්තට සිත. බොහෝ ලෙස පුරුදු කරනවා හොඳ පැත්තට සිත. ඒක සැප විපාක. දැන් බලන්නකො අපේ ලෝකයේ දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. කර්මය හා විපාක කියන එක. කර්මය හා කර්මඵල. කර්මය කියන එක මනසින් දකින්න ඕනේ. විපාකයෙන් දකින්න පුළුවන්. ඒ විඳින්නේ කර්මයේ විපාක ප්‍රතිඵල. ඒ දුක් විඳින අය ඒ මධ්‍යම ඵලන්ති ජීවිත අර ප්‍රණීත ජීවිත ඒව අපිට එහෙන් දකින්න පුළුවන්. කර්මයේ ඵලය එහෙන් දෙක්කේ. කර්මය මනසින් දකින්න. එන සෑම දෙයකටම මුල් වෙන සිත කියන කාරණේ තේරුම් ගන්න සිත හදන්න. බුදුදහම ඉදිරිපත් කරන න්‍යායත් ඒකම තමයි. සිත සියලුම කෙලෙස් ඇති වෙන්නේ සිතේ. කෙලෙස් නිවන්න පුළුවන් උත් සිතටමයි. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත් සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිච්ඡතු. සෑම දිනකටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං